समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजसे सुनन्तु धम्मस्वेन कालो अयं बद्धंथा धम्मस्वेन कालो अयं बद्धंथा धम्मस्वेन कालो अयं नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सब्बसो नाम रूपस्मिन् यस्य नास्ति ममैतं असता च न शोचति सचे लोके न जीयति। सद्धर्मलाभी वासनावंत सत्पुरुष पिंगुतुनि विशेषයෙන් අපගේ නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ අති පූජනීය මහා සංඝ රත්නයනුත් අවසර අද වෙසක් පුන් පොහොය දිනය මේ පින්වත් පිරිස ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මම සඳහන් නොකර මේ කාලය මම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු දහම් බිඳ මේ පින්වත් පිරිසට දේශනා කරලා මේ පින්වත් පිරිස සංසාර කතරින් එතර වන මාවත තමන්ගේම සම්බුද්ධිය තුළින් මතු කරගන්න ආකාරයේ පිළිබඳව මා දේශනා කරන්නයි සූදානම්. පින්වතුනි, බොහෝම හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දේශනා කරන මාහට ශ්‍රවණය කරන මේ පින්වත් පිරිසටත් ඒකේ ආනිසංස ලබා ගන්න පුළුවන්. මාතෘකාවට ගත්තේ ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨාන සූත්‍රයේ එන ගාථා පාඨය. සබ්බසෝ නාම රූපස්මි. පින්වතුනි, මේ සියලු දේවල් සවිඥානික අවිඥානික සියලුම දේවල් වලට
අපි නමක් සඳහන් කරනවා. සවිඥානික කියන්නේ පන්න කියන ඇහැට නොපෙනෙන ඊකුණ ඉඳලා පෙනෙන සියලු සත්‍යයන් මනුෂ්‍ය සත්‍යයන් අයිති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත තල 31ක්. මේ තල 31ේම දැන් අපි අඳුන ගැනීම සඳහා ප්‍රඥප්තියක් හැටියට නමක් දාලා තියෙනවා. ඒ තල 31කට එහා ගිය දෙයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ නිවන කියන්නේ. ඒ නිවීම මතු කරගන්න බුදුරජාණන් වහන්සේ අපට යම් ක්‍රමවේදයක් පෙන්වලා දුන්නා. එකක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එන සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන භාවනාව තුළින් මේ පින්වත් පිරිසට තමන්ගෙම සම්බුද්ධිය තමන්ට බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධිය තුළින් තමයි මේක මතු කරගන්න ඕන. ඒ මතු කරගන්න මාවත බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දුන්නා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ තවත් අංගයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය තුල සිත පිහිටවා ගන්න ඕන. සම්මා දිට්ඨිය තුල සිත පිහිටවා ගත්තොත් පමණයි තමන්ට තමාගේ අවබෝධය මතු කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගෙම බුද්ධිය තුළ. තමා හිසට තම අතමයි සෙවණැලි. තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. දැන් එහෙමනම් අපි අපේ ගැළවීම මතු කරගන්න අපේ අඩුපාඩුකම් අපි අඳුන ගන්න ඕන. සිතින්, කයින්, වචනෙන් මේ තුන්දරෙන් අපි එක එක ක්‍රියාකාරකම් සිදු කරනවා. කයින් කරන අකුසල් තුනක් තියෙනවා. දේශනාවේ සඳහන් වෙනවා. වචනෙන් කරන අකුසල් 4ක් තියෙනවා. සිතෙන් සිදුවෙන අකුසල් 3ක් තියෙනවා. මේ පිළිබඳව මේ පින්වත් පිරිස බොහොම හොඳට ධර්මයේ නිතරම පරිශීලනය කරන නිසා හොඳ අවබෝධයක් තමන්ගේ සම්බුද්ධිය තුළින් මතු කරගෙනයි. ඒ පිළිබඳවත් මම විස්තර කරන්නේ නැහැ. මම විස්තර කරන්නේ අපි ගැඹුරින් මේක විශ්ලේෂණය කරන්න ඕනේ. එහෙනම්
පළවෙනි එක තමයි සබ්බසෝ නාම රූපස්ස. නාම රූප පිළිබඳව අපගේ සම්බුද්ධිය තුළින් අපි අවබෝධ කරගන්න. නාම කියන්නේ දැන් මම මුලින් සඳහන් කළා මේ පින්වත් පිරිසට අඳුන ගන්න දාපු ප්‍රඥාත්තිය. රූප කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම රූප බුදුහාමුදුරු දේශනා කරනවා සවිඥානිකත් අවිඥානික. සවිඥානික කියන්නේ මුලින් සඳහන් කළ ආකාරයට පණ තියෙනවා. මේක අවබෝධ කරගන්නේ මනුෂ්‍ය කියන සත්වයන්. මනුෂ්‍ය කියන සත්ව උත්තාසයට තමයි බුදුහාමුදුරු දේශනා කළේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. පස්සේ බුදු වෙන්න පුළුවන්. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන්. අනාගාමි මාර්ගඵල, සකු르දාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල තමාගේම සම්බුද්ධිය තුලින් මතු කරගන්න. පිළිවෙතුනි අදුම තරමින් සෝවාන් මාර්ගඵලවත් අපි අපේ බුද්ධිය උපයෝගී කරගෙන මතු කරගන්න ඕනේ. අන්න එතන තමයි අපට ප්‍රධානම කඩේම. ඒ ප්‍රධාන කඩේම අපි ජයගත්තා නම් අපි සතර අපායට වැටෙන්නේ. තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, අසුර ලෝකෙට, නිරයට වැටෙන්නේ. ඒ කඩේම තුලින් තමයි අපට අනිත් කඩේන් ටික බොහොම පහසුවෙන් පසු කරන්න පුළුවන්. එහෙනම් අපි මේ නාම රූප කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව රූප කියන්නේ මේ සවිඥානික රූපේ විඥානයේ තියෙන තාක්කල් රූපේ ක්‍රියාත්මක වෙනවා. රූපේ ක්‍රියාත්මක වෙන්නේ නිකම්ම නෙමෙයි. නාම කියන කය ක්‍රියාත්මක වුණොත් තමයි රූප කය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ චෛතසික ධර්මය. දැන් අපි සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවාගෙනයි ඉන්නේ. සීමා රහිතව සතර ඉරියව්වකදී ඒ සීමා රහිතව අපි සතර ඉරියව්වෙදීම සිතට එන නිමිති දකිමින් විමර්ශනය කරමින් ඒ අකුසල් බොහොමයක් අපට සිද්ධ වෙන්නේ පින්වතුනි අපේ සිදු වෙන්නේ අකුසල්. මොකද පුරුද්ද. ඒකට කියනවා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියන එක තමයි අපි මතු කරගෙන මෙතෙක් කල්ලා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස, කාම රාග, පටිඝය, රූප රාග,
අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. දැන් අපි මේ ගිනාපු දේ අපි විසින්ම තමයි ප්‍රහාණය කරන්න ඕන. ඒක ප්‍රහාණය කරන්න පුළුවන් පිළිවෙත බුදුහාමුදුරුව අපට බොහොම හොඳට පෙන්නලා දීලා තියෙනවා පිළිවෙත. අපි තුලින් තමයි මේක මතු කරගන්න ඕන. එහෙනම් සක්කාය කියලා කියන්නේ කුමක්ද? සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් මේ ගෝර සසරේ සැරිසරුවි කුමක් නිසා? නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මම මගේ ආත්මය කියන මිත්‍යා මතය තමයි අපි ළඟ තිබුණේ. දැනුත් තමන් එතනදී ඉන්නේ කියලා කල්පනා කරා. දැන් තමන්ට ඇඟිල්ල දික් කරා. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. තමන්ගේ මේ සම්මුතියේ සඳහන් කරන හිතට විරුද්ධව කිසි දෙයක් කරන්න පුළුවන්. හිතට විරුද්ධව කිසි දෙයක් කරන්න බෑ. හිතට විරුද්ධව කටයුතු කරන පිරිස ඉන්නවා. ඒ පිරිස කවුද? හිත පිළිබඳව විමර්ශනය කරන්න කියලා. කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, සබ්බේ පුතජ්ජනා උම්මන්තකා. උම්මන්තකේ වගේ කටයුතු කරන අය. අර මස් ඇසින් බලන අය. මස් ඇසින් බලන්න තමන් ඉන්නේ සංසාරේ සැරිසරන තැන. ඒ මස්තසින් බලන අය හිතන්නේ එක එක කෝණ වලින් වැරදි විදිහට. මොකද ඒකට හේතුව සංසාරේ ගිනාපු කුසල කර්ම වලට අනුව. දැන් බොහොමයක් කරලා තින්නේ ඒ පිරිස මොනවද? කුසල්ද අකුසල්? අකුසල්. ඒ අකුසල් කරපු නිසා තමයි තිරිසන් ලෝකෙ ඉපදිච්ච තිරිසන් ගතියේ. പ്രേත ලෝකෙ ඉපදුනානේ මාත් ඉපදුනා. දේශනා කරන මාත් ඔය කල 31ේම සැරිසරුවා. ඒ പ്രേත ගති එනවා. යක්ෂ ගති එනවා. එන ජවනිකාවල් සමාතුලින් දකින්න පුළුවන් කම තියෙනවා. දකින්න තමයි තමන්ගේ සියලුම දේවල් අඩුපාඩුකම් සමාතුලින් දැක්කලා ඒකේ ආදීනවේ වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි. ප්‍රඥාවන්තයෝ තමයි මේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නියපිටට පස්පිටක් අරන් මහණෙනි මගේ මේ නියපිටේ තියෙන පස්පිට හා සමානයි මේ සංසාර බය දැකලා සංසාරයෙන් එතර වන ප්‍රඥාවන්තයෝ. මේ මහා පොළවේ පස් හා සමානයි මේ සංසාරේ සැරිසරන පුතග්ජන පිරිස.
එහෙනම් අපිත් එතන නේද? මාත් එතන හිඳලා තියෙනවා. ඒකනේ සංසාරේ. දැන් Taman කල්පනා කරන්න ඕන නිදහස්ව කොයි පැත්තද තෝරගන්නේ? තමාට තමයි ඒක තියෙන්නේ. Taman තමයි තීරණය. තමා සතුව තමයි තීරණය කියන්නේ. නිදහස් චින්තනයක් නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහි පක්ෂිකයි. ඒව බල ඕපනයිකයි ඕනම කෙනෙකුට විවෘතයි. පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට තමන්ගේම සම්බුද්ධිය මේක විමර්ශනය කරන්න ඕනේ. සුතමේ ඥානය ඇති කරගන්න ඕනේ. දැන් මේ දේශනා කරන ධර්මය තමාටම ගෝචර වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. තමන්ට මේ ගෝචර වෙන විදියට ඒ අහපු දේ චින්තාමය ඥානය තුලින් විමර්ශනය කරන්න. ඒකට පින්වතුනි භාවනාව සුතමේ ඥානයත් චින්තාමය ඥානයත් භාවනාමය ඥානයත් හරියාකාරවම තමාගේම සම්බුද්ධියෙන් සීමා රහිතව හැම ක්ෂණය තුළම තමන් විමර්ශනය කරගෙන කටයුතු කරනවා නම් මේ හැම දෙයක්ම තමා තුළින්ම මතු කරගන්න පුළුවන්. නිවීම තමා තුළින් මතු කරගන්න පුළුවන්. අපි මෙතෙක් කල් ඒක කරේ නෑ. අපි සීමා රහිතව තමයි කටයුතු කරේ. සීමා රහිතව කටයුතු කරා නම් අපට හොඳ අවබෝධයක් ලැබ. සීමා සහිත වුණා. ඒ නිසා මේ පින්වත් පිරිස මෙතෙන්ට විතරක් මේ සීල් සමාදන් වෙච්ච මේ දවසට පමණ ඒක සීමා කරන්න එපා. සීමා රහිත වෙන්න. හැම මොහොතකදීම සතර ඉරියව්වකදී තමාගේ සම්බුද්ධිය තුළින් මේක විමර්ශනය කරමින් යනවා නම් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කායානුපස්සන. තමාගේ සම්බුද්ධිය තුළින් කාය කියන්නේ ක්‍රියාවක්. ඒක තමාටම දකින්න පුළුවන්. කාය කියන්නේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. රූප කියන්නේ කාය කියන්නේ දෙකම එකයි. මේක ක්ෂණයක් පාසා සලභංගු තත්ත්වයටපත් වෙනවා. ඒ සලභංගු තත්ත්වයටපත් වෙනවා කියලා තමාගේම සම්බුද්ධිය තුළින් තමන් දකින්න උත්සාහයක් ගන්නවා නම් අර නිත්‍ය සුඛ ආත්ම කියලා මෙතෙක්කල් අර පුරුදු වෙලා ආපු ඒ පුරුද්ද කියන එකෙන් බැහැර වෙලා අනිත්‍ය කියන තැනට තමන්පත් වෙනවා. ඇහැට දකින්න රූපය අනිත්‍යයි කියලා තමන්ටම පුරුදු වෙනවා. තමන්ගේම බඹයක් පමණ ලෝකයකට ආදාන කරගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යස්ස නත්ති මමයි නම්. මේ මම මගේ කියන මිත්‍යාව කියන එකෙන් දැන් තමාගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගෙන එකෙන් බැහැර වෙනවා. අනිත්‍ය කියන එක තන තමන් දකිනවා. ඒක සියලු සංස්කාරයන්. ඒ සංස්කාර කියන්නේ මොකද්ද? දැන් මේ හැම කෙනාටම නමක් දාලා තියෙනවා. අඳුර ගන්න. ප්‍රඥප්තියක් එක. අන්න සංස්කාර. මේ පරිශීලනය කරන භෞතික වස්තු මේ හැම දෙයකටම නමක් දාලා අන්න සංස්කාර. මේ සංස්කාර එතනම ඡේ වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච. අවබෝධ වෙන්නේ
තමාගේ සම්බුද්ධියෙන් ප්‍රඥාව මත කරගත්තොත් පමණයි. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බන්ධති දුක්ඛේ. නිවීම මත කරගන්න පුළුවන්. ඒස මග්ගෝ විසුද්ධිය. අන්න තමන්ට තමාගේම සම්බුද්ධිය තුලින් මේ නිවීම කියන එක මතු කරගන්න පුළුවන්. සීල විසුද්ධිය කියලා කියනවා. ditthi විසුද්ධිය, චිත්ත විසුද්ධිය, සංඛාණ මග්ග විසුද්ධිය වගේ විසුද්ධි තියෙනවා. ඒ නිසා තමා තුලින් තමන් දකිනවා තමන් කොතනද ඉන්නේ. තමන් මොන වගේ සැපයක්ද භුක්ති විඳින්නේ. ඒක තමා තුලින් තමයි මේ ප්‍රතිපත්ති තුල නිරතුරුවම සීමා රහිතව ක්‍රියාත්මක වෙනකොට දකින්න පුළුවන් වෙයි. අසතාව න සෝචති. අන්න ඒ අවබෝධය ලැබෙනකොට ශෝක කරන්නේ. ශෝක කරන්න කෙනෙක් නෑ කියලා මෙතන Tamanට දකින්න. මේ රූපයේ අනිත්‍යතාවය Taman දකිනවා. ඉතිරියක් නැතුව මේක සන බහුරු තත්ත්වයටපත් වෙනවා කියලා Taman දකිනවා. වේදනාවේ අනිත්‍යතාවය Taman දකිනවා. ඒකත් අර හා සමානම ඉතිරියක් නැතුව ශන බහුරු තත්ත්වයටපත් වෙනවා. සංඥාවත් තමා තුළින් තමන් සම්මුතිය දකිනවා. ඒකත් සන බහුරු තත්ත්වයටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපය උපමා කරනවා කුමකටද? පිරිපිරි විවිධ යන පෙන පිළ. එහෙනම් මේක තමා තුළින් තමන්ට තමන්ගේ බුද්ධිය මත කරගෙන අවබෝධ කරගන්න ඕනේ. වේදනාව බුදුහාමුදුරුවෝ උපමා කරනවා කුමකටද? වේදනාව දීපුබුලක් නේද? ඒකත් සමාගින සම්බුද්ධියෙන් තමන් අවබෝධ කරගන්න ඕනේ. සංඥාව බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. මොකක්ද? මිරිඟුව. අපි මෙතෙක් කල් පින්වතුනි මිරිඟුවක් පසුපස දුවන මුවපොව වගේ තමයි වැඩ. අපට වැරදුනා පින්වතුනි. අපි බලනවා අපේ නිම්මට ගැලපෙන විදිහට හැම දෙයක්ම කරා. ඒකට තමයි කැමැත්ත අකමැත්ත කියලා කියන්නේ. මස් ඇසින් බලනකොට කැමැති. ඒකට උපාදාන වෙනවා කැමැති දෙයක. සුඛ වේදනා කියන්නේ. අකමැති දෙයක් සිද්ධ වෙනකොට දුක් වේදනා. සැපක් නැති දුකක් නැති. ওই දෙකට අදුක්කම සුඛ වේදනා. එතනත් තමන් ප්‍රහාණය වෙන්න ඕන. සමාගෙම සම්බුද්ධිය තුනේ. අන්න ඒ අවබෝධය තමන් මතු කර ගන්නවා නම් සංඥාව මිරිඟුවක් කියලා තමන් කියනවා. සංස්කාර කුමකටද බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ? හරයක් නැති කෙසෙල් කඳකට. දැන් අපි කොපමණ සංස්කාර සකස් කරනවද? නාම රූප හරහා. අතීතයේ වෙච්ච දේවල් එනවා. මෙතෙක් කල් අපි කරා. හැබැයි දැන් තමන් අධීක්ෂණය කරමින් ඉන්නේ, නිරීක්ෂණය කරමින් ඉන්නේ දොරටුපාලය ශක්තිමත්, සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. සද්ධාව නැත්තම් මේක අවබෝධ කරගන්න බෑ. අචල සද්ධාව. ඉන්ද්‍ර කීලයක් වගේ. විනාශ වෙන සද්ධාාවක් නෙමෙයි. ඒ වගේ විවි ඉන්ද්‍රිය වීර්යය තියෙන්න ඕන. කෙලස් තවර වීර්යය. ඊළඟට සති ඉන්ද්‍රිය තියෙන්න ඕන.
ඊළඟට සමාධි ඉන්ද්‍රිය තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව. මේ සද්ධා, විරි, සති, සමාධි කියන හතර වැඩියෙන්ම ප්‍රබල වෙන්නේ ප්‍රඥාව ප්‍රබල වෙන තරමට. එහෙනම් අපි කුමක්ද කරන්න ඕන? මෙතෙක් කල් අපි මස් ඇසින් බැලුවා. මස් ඇසින් බැහැර වෙලා නිත්‍ය සුඛ ආත්ම කියන මම මගේ මිත්‍යා මතයෙන් බැහැර වෙලා අනිත්‍යයි දුක ඇති උනේ මතක තබා ගන්න. නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙච්ච නිසායි සම්බුද්ධිය තුලින් මේ යථාර්ථය තමා මතු කරගන්නව නම් තමාගේ සම්බුද්ධිය තුලින් තමන් දුක්ඛ පිළිබඳව පිළිසිඳ දැනගත්තා. දැනගන්නකොට තමන් ඉන්නේ මෙතෙක් කල දුක්ඛේ අඥානං කියන මිත්‍යා මතය තුල. දැන් දුක්ඛ කියන දුක්ඛේ ඥානං කියන තැන තමන් ඉන්නේ. මොකක් නිසාද දුක ඇති වුනේ? තණ්හාව නිසා. තණ්හාවට දාසකම් කළා. කෝනෝ බහිකා නන්දි රාග සහගතා තත් තත්‍රාභිනන්දනි සෙය්‍යදිදං කාම තණ්හා. මේ සියලු දේවල් වලට අපි බැඳුනා පිටුතුනි. බන්ධනයට හසු වුණා. භව තණ්හා නැවත නැවතත් මේ භවයට ආස කළා. ඊළඟට විභව තණ්හා නැවත නැවතත් මේ ආත්මෙ තුලින් තවත් බලාපොරොත්තුවක්. මෙන්න මේක තමයි. එහෙනම් අපි මේ බන්ධන තුනෙන් නිදහස් වෙන්න ඕන. මේ රෝගය තරණය කරන්න ඕන. කාම ලෝකෙන් බැහැර වෙන්න ඕන. මේ කාම ලෝකෙ, මේ මනුස්ස ලෝකෙ. දිව්‍ය ලෝක 6 කාම ලෝකේ. බ්‍රහ්ම ලෝක 16 කාම ලෝකේ. අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක්. ඒකේ රූපයක් නැහැ, සංඥා විතරයි. ආකාසායන ඡායතන, විඥානං ඡායතන, නාම සංඥා, දේ සංඥා. දේශනා විසඳන. ඕකින් බැහැ. ඊට එහා ගිය එක තමයි මතු කරගන්නේ. අන්න එතන තමයි නිවීම කියන්නේ. එහෙනම් දැන් අපි ඒක තමයි මතු කරගෙන යන්න ඕන. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සචේ ලෝකේ න ජීයති. මේ ලෝකේ මේ හැම දේකම අවබෝධය තමන් මතු කර කාම ලෝකේ ස්වභාවය, රූප ලෝකේ ස්වභාවය, අරූප ලෝකේ ස්වභාවය, මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් වල යථා ස්වභාවය තමාගේ අවබෝධයෙන් තමන් මතු කර ගන්නවා නම් පිළිහෙන දොරටු වලින් තමන් නිදහස් වෙනවා. දැන් අපි මෙතෙක් කල සැපයි සැපයි කියලා අල්ලගත්තේ පින්වතුනි අර තණ්හාවට දාසකම් කරපු නිසා දුකමයි. දැන් දුක පිළිබඳව අඳුරගත්තා. දුක සමුදය කියන්නේ අපි තණ්හාවට දාසකම් කරපු නිසා. දුක්ඛ නිරෝධය කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයේ මේ ලෝක ස්වභාවය අපි සම්බුද්ධියෙන් වටහාගත්ත නිසා. දැන් අපි යන්නේ කොයි මාවතේද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ, පසේ බුදුරජාණන් වහන්සේලා, මහා රහත් උතුමන් වහන්සේලා, උන්වහන්සේලාගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත මාවතෝසි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට අපේ බුද්ධිය තුලින් මතු කරගන්නේ. මෙන්න මේක තමයි අපි සිද්ධ කරන්න ඕන.
අපි හැම දෙයක්ම දැනුත් අපි බාහිරින්ම තමයි අපි මේ නිවීම මතු කරගන්නේ. කවදාකවත් ඒක ලබා ගන්න බෑ. අපට අපේ මේ මනුස්ස ආත්මේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් අපි වෙලි මනුස්සයන්ට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අන්න දැන් මේ පින්වත් පිරිස මෙතෙක් කල හිටියේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධයෙන් මේ ගම්භීර ධර්මය අවබෝධ කරගත්තා. තල 31ක් උන්වහන්සේ දැක්කා. ඒ තල 31කට එහා ගිය එකක් උන්වහන්සේගේ සම්බුද්ධයෙන් මතු කරගත්තා. උන්වහන්සේ අපට ජීවිතේ මතු කරගත්තා. එහෙනම් අපේ ගැලවීම තියෙන්නේ අපි ළඟයි. අන්න ඒකයි නත්තිනේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ දැක්කවේ. යෝ ධම්මං පස්සති සමං පස්සති. ඒ අවබෝධය තමන්ගේ බුද්ධිය තුළින් මතු කරගන්නවා නම් බාහිරේ මේ සියලු දේවල් වල යථා ස්වභාවය තමාගේම බුද්ධිය තුළින් දක්වනවා. අනිත්‍යයි. දැන් දුක කියන එක දැන් තමන් පිළිසිඳ දැනගත්තා. අනත්ත කියන තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබුණා. ඒ අවබෝධය තුළින් තමන් කෙලස් අවන වීමෙන් හැම ඉරියව්වකදීම තමාට ගෝචර වෙච්ච ප්‍රතිපත්තියක් තමාගේ සංසාරේ ගෙනල්ලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමන් මත කර ගන්න ඕනේ. දැන් සමහර අයන්ට මෛත්‍රී භාවනාව තුළින් හිත සමාධිගත කරගන්න පුළුවන්. භාවනා කළත් වැඩක් නැහැ. සුත්තමේ ඥානය කියන එක තමාගේ බුද්ධිය තුළින් තමන් වර්ධනය කරගෙන ඒක තමන් විමර්ශනය කළ චින්තාමේ ඥානය. ඒක සමීක්ෂණය කළා. ඒකත් තමන් ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් කරන ඒ දෙක ශක්තිමත් කරන භාවනාව තුළින් තමන් හැම දෙයක්ම තමාගේම බුද්ධිය තුළින් අවබෝධ කරගන්න ඕන. අන්න ඒක කියනවා බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕක. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියන්නේ මේ රූපකය, මේ මස් කයට, මේ රූපකයට චෛසික ධර්මයන් ක්‍රියාත්මක වුණොත් තමයි මේ රූපකය ක්‍රියාත්මක වෙන්නේ. සිතුවිලි බොහෝමයක් සිදු වෙන්නේ අපේ අකුසල් ප්‍රහාණය කරන තැන ඉන්නවනම් කුසලයක් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිතකේ අපි නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මතයෙන් බැහැර වෙලා අනිත්‍ය දුක්ඛ කියන අනත්ත කියන ඒ බුදුහාමුදුරන්ගේ දර්ශනයට අනුව ක්‍රියාත්මක වෙලා අපි කටයුතු කරනවා නම් මෙතෙක් කල් අපි ආපු මඟ වෙනස් කළා. එහෙනම් ඒ වෙනස් කරලා කටයුතු කරනකොට තමන්ට පුළුවන් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. සං කියන්නේ මොකද්ද? සංඝ කියන්නේ සංඥාව ප්‍රහාණය කරනවා. අනුස්සය නොනගෙන තත්ත්වෙට තමන් ඉන්නවා. ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවා. ඒ ක්ලේශ ධර්මයන් සියල්ලක්ම ප්‍රහාණය වෙච්ච දවසට මොහොතට තමයි තමන් සම්පූර්ණ නිවන් අවබෝධ කරගත්ත වෙන්නේ. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පසේබුදු වෙයි. එහෙම නැත්නම් මහා රහත් වෙයි. හැබැයි ඉන් මෙහාට තියෙන උන්වහන්සේ දේශනා කරලා අර මම මුලින් සඳහන් කළා දේශනාවේදී මේ ප්‍රධාන කඩේම තමයි අපේ ඉලක්කය. ප්‍රධාන කඩේ. මොකක්ද කඩේ? සෝවාන් මාර්ගඵල. මේ සෝවාන් මාර්ගඵලය කියන මේ කඩේම පසු කරා නම්
අපට අනිත් කඩේන් ටික බොහොම හොඳට තමාගේම සම්බුද්ධිය තුලින් ඒ අවබෝධය වැඩි දියුණු කරගෙන යන්න පුළුවන්. යායුතුමක තමා තුළින්ම මතුවෙනවා. මේක ගැඹුරට යන්න තමයි පින්වතුනි ඒකේ තියෙන ප්‍රභාෂරතාවය සම්බන්ධයි. තමාට අවබෝධය වැඩි වෙන්න බුද්ධිය තුළින් දෘෂ්ටීන් බොහෝත වෙනවා. බුද්ධකලා වෙනවා. හැම මොහොතකදීම තමන් බලන්නේ මේ ධර්මයේ මානසිකාර කරමින් සිතට එන කායික ධර්මයන් වල ස්වභාවය වටහා ගනිමින් තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගන්න. ඒකතරම් සැපයක් වෙන බාහිරේ කිසිම දෙයකින් ලබා ගන්න මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කිසිම දෙයකින් ලබා ගන්න. ඒ සැපය බුද්ධි විඳින්න අත්හරින්න ඕනේ අත්හැරෙනවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ තුලින් තමන්ට පුළුවන් සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය කරන්න. දැන් මෙතෙක්කල් සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර සිතකින් තමයි අපි කුසල් කරේ මස් ඇසට අනු නිත්‍ය සුඛාත්ම කියන මම මගේ ආත්මය කියන එක. යමක් කරනකොට හොඳ දෙයක් ඒකේ ඇස්සේ සියුම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ ඇත්තන්ට මේ ධර්මය තුල තමන් ඉන්නවනම් ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ඉන්නවනම් ධර්මයේ මානසිකාර කරනවනම් සීමා රහිතව තමාට හොඳට දකින්න පුළුවන් මේ පිළිපද. එක එක්කෙනාට එක ආකාරයෙන් විනාපු කුසල කර්ම වලට අනුව තමයි එක එක්කෙනාගේ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. සමහර අයට කොපමණ යහපත් දෙයක් වුණත් එයාට පේන්නේ අයහපත් විදිහට. මොකද එයාට ගෝචර වෙලා තියෙන හැටි. එයා පුරුදු වෙලා තියෙන හැටි. ඒක තමයි ස්වභාවය. තවත් කෙනෙකුට හොඳ දේ තවත් කෙනෙකුට හොඳ නැහැ. තවත් කෙනෙක් දකින්න ලස්සන දේ තවත් කෙනෙකුට අවලක්ෂණයි. තවත් කෙනෙකුට ඇහෙන මිහිරි ශබ්දය තවත් කෙනෙකුට අමිහිරි. තවත් කෙනෙකුට දැනෙන ගන්ධය තවත් කෙනෙකුට දුගදයි. තවත් කෙනෙකුට දැනෙන රසය තවත් කෙනෙකුට නීරසයි. තවත් කෙනෙකුට ලැබෙන පහස තවත් කෙනෙකුට ඒක අපහසුතාවය. ඒ එක එක්කෙනාගේ ගති ලක්ෂණ. නානත්ත් කාය නානත්ත් සංඥා. ලෝකී ස්වභාවය දැනගත්තට පස්සේ ලෝකේ උපාදාන කරගන්නේ නැහැ. උපාදාන කියන්නේ ලෝකෙට ඇලෙන්නේ නැහැ. මොකද එතන යක් නැහැ මෙතන මාත් නැහැ. ඒ අවබෝධය තමයි තුම් බුද්ධිය තුළින් මත කරගත්තා. ඒ මත කරගත්තට පස්සේ අන්න අනිත්‍යතාවය තමන් දුක මෙනෙහි කරලා. තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයකටපත් වෙනවා කියලා තමන් දැකලා තමයි මේ සියලුම දේවල් පරිභෝජනය කරන්නේ. මේ සියලු දේවල් ඇහැට පේන නොපෙනෙන සියලුම දේවල් පරිශීලනය කරන්නේ යථාර්ථය දැනගෙනයි. ඒක තමා තුළින් තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන් මෙහා ඉන්න කෙනෙකුට ඒක වැරදි විදිහට පේන්නත් පුළුවන්. මොකද යා එතනට ඒ தත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒක ස්පර්ශ කරලා නැහැ. ඒ අවබෝධය ලබාගෙන නැහැ තමන්ගේ සම්බුද්ධිය තුළින්. ඒ අවබෝධය ලබා ගන්න නැති කෙනා අරක අව탁චි. ඒක විවේචනය කරනවා. ඒක තමයි ඒක ස්වභාවය. දැන් බුදුහාමුදුරු කියන්නේ ශ්‍රේෂ්ඨම උත්තමයා නේද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ජයගෙන සක්වල විසක්වල දසදහසක් අනන්ත සක්වල ජයගත් ශ්‍රේෂ්ඨ උත්තමයා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන පළමුවෙන් මාගේ උන්වහන්සේ බැලුවා විමර්ශනය කරලා ඉන්නේ පස්වග තවුසන් හොයාගෙන එනකොට ඔන්න එනවා වැරදිලා. එහෙමනේ සඳහන් කළේ. නේ? ඔන්න වැරදිලා එනවා. පාසියුරු ගන්න එපා.
දැන් තියන්න එපා. අසුන් පණවන්න එපා. ඔන්න කතිකා කර ගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ වැඩම කරනකොට බලන්න මහා බලය, මහා ගුණය, මහා කරුණාව කියන්නේ අර ගොල්ලන්ගේ සියලු අදහස් වෙනස් වුණා. කෙනෙක් පාසියුරු ගන්න ඉදිරිපත් වුණා. කෙනෙක් පා දෝවණය කරන්න ඉදිරිපත් වුණා. කෙනෙක් අසුන් පළවන්න ඉදිරිපත් වුණා. මේ ලෝක ස්වභාවය. ලෝකෙ මඩ ගොහරුවක් තිබුණා. ඒ නිසා ඒ මඩ ගොහරුවේ මඩ නොගෑවි පිපෙන නෙළුම වගේ පිපෙන කෙනෙක් හොඳ කියනකොට ඒ හොඳ දන්න හොඳ කියන කෙනා සමහර වෙලාවට බොහෝම හොඳට ආදරයෙන් ගෞරවයෙන් බැඳුම් පිළිකුල් ලැබපු අය දුන්න අය සමහර වෙලාවට වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන ලෝකෙ නෙමෙයි. නේද? වෙනස් වෙන ලෝකෙ. මේක තමයි ස්වභාවය. ඒ මොකද? අර මාර්යෝ 5 දෙනෙක් ඉන්නවනේ. මාර්යෝ 5 දෙනාගේ තොණ්ඩුවට අහු වෙනවා. අහු කරනවා. මොකද දැන් බුදුහාමුදුරුවෝට උන්වහන්සේව අහු කරගන්න බෑ. උන්වහන්සේට පාඩම්. උන්වහන්සේට කිව්වා. දැන් බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඉන්නේ. දැන් පිරිනුවම් පාන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ මම මේ ලෝකයට මම මේ නව සංකල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන කරලා සත්තා සංකල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධාන කරලා සාරා සංකල්ප ලක්ෂයක් පාරමිතාදම් පුරලා 20 අසංඛ්‍යීය ලක්ෂයක් මම පෙරම් පුරලා මම මේ මගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත ධර්මයේ දෙව් බඹුන් සහිත ලෝකයට දෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඒක තමයි ස්වභාවය. හොඳ දෙයක් කරනකොට ඒකට විවේචන වැඩි. අපහාස වැඩි. බුදුහාමුදුරුවන්ට ඒ විවේචන තිබුණා. ජීවිත තර්ජනාව. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා ඕවා ඉදිරියේ කම්පණය වෙන්නේ මේ තමන්ගේ සම්බුද්ධියෙන් මේ අවබෝධය මත කරගෙන නිවීම මත කරගත්ත කෙනා තව තවත් ඒ නිවීම ඔස්සේ ගමන් කරලා ඒ සැපයේ භුක්ති විඳින්න ඒ සැපය තුළින් තමයි මේ ගිනි ගන්න මේ ලෝකේ මිනිස්යන්ට මහා කරුණාවෙන් ඒ බුදු කණිවිඩය දෙන්නේ. මේ තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. තමයි පතනේ තමන්ගේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ බඹයක් පමණ ලෝකෙ තුලින් කායානුපස්සනා මෙනෙහි කරනවා නම් කායගත සති ක්‍රියාත්මක කරනවා නම් ඊළඟට මේ කරන හැම ක්‍රියාකාරකමක් තමන්ගේ ඉදිරියදා ජීවිතයේ මේ පින්වත් පිරිසට බොහොම ක්‍රියාකාරකම් තියෙන සිද්ධ කරා. නේද? වික්ෂුන් වහන්සේලාට වඩා මේ පින්වත් පිරිසට කාර්ය බහුලයි. නමුත් කොපමණ කාර්ය බහුල වුණත් පින්තුනි සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන යමෙක් ඒ කරන ක්‍රියාකාරකම් සිද්ධ කරනවා නම් සිතින් කයින් වචනේ විනිවිදව තමන්ට දකින්න පුළුවන් හැම දෙයකම යථා අද්දුටුවයි සත්‍ය. අන්න එහෙම කෙනාට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ උපාසක කියලා. උපාසක කියන්නේ උපාදානයේ ශේකරන කෙනා. බන්ධනෙන් නිදහස් වෙන කෙනා. අන්න ඒ බන්ධනෙන් නිදහස් වෙන කෙනා සම්මත ලෝකේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණියට යුතුයකම් කොට තිෂ්ඨ කරනවා. අත්හැරගෙන ස්වාමි දියණියත් එක්ක කතා බහක් නෑ වෙනදට වඩා හොඳට ආදරේ සෙනෙහස ගෞරවය කියනවා. නමුත් යථාර්ථය අවබෝධ නිස්සාර භාවය දකින්නේ
ඒ අවබෝධය තමයි සම්බුද්ධියෙන් මතු කරගෙන සැපය භුක්ති විඳින්නේ තමයි සම්මත ලෝකේ බිරිඳත් එක්ක ගනුදෙනු කරන්නේ. ස්වාමි පුරුෂයා බිරිඳ ගනුදෙනු ඒ කටයුතු කරන්නේ. මේක ගිහි පැවිදි කාටත් බුදුහාමුදුරු දේශනා කළේ මේකයි. දරුවන් දෙමව්පියන් යුතුයකම් කොට ඉෂ්ට කරන්නේ. දෙමව්පියන් දරුවන් යුතුයකම් කොට ඥාති ඒකේ අවස්ථාවන කූලව තමන්ගේ කරන්න තියෙන කාර්යභාරයක් තියෙනවා කිසිම ලාභ අපේක්ෂාවක් නැහැ. ඒ මොකද? ඒ ලැබෙන වරප්‍රසාද තමන් දන්නවා ඒක తాවකාලිකයි. ඒවා ඉදිරියේ තමන් උද්දාමයටපත් වෙන්නේ. අද හොඳ කියන කෙනා ඊළඟ දවසේ විවේචනය කරනවා. ඊළඟ දවසේ අහක බලන් යනවා. ඒ අහක බැලිලත් යාටයි ඒ හොඳත් යාටයි හැම දෙයක්ම යාටයි. ඒක අයිතිකාරයක්. නමුත් මේ සම්බුද්ධිය තුළින් තමන්ගේ සැපේ භුක්ති විඳින්නේ තමන්ගේ යම් කිසි කාර්යභාරයක් කරන්න තියෙනවා නම් ගිහි අය හෝ වේවා පැවිදි හෝ වේවා ඒ කාර්යභාරය කරනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාර සිතේ. දැන් අර සංකත පැත්තේ ආදීනේ දැක්කා. අසංකත කියන්නේ තමන් මේ ඇහැට දකින රූපේ මේ සවිඥානික රූප අවිඥානික රූප මේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන අල්පෙනිතර සියලු දේවල් වල ශුන්‍ය භාවය දැකලා. ශුන්‍ය භාවය දැක්කනම් නිමිත්තක් එතන නැහැ. මොකද නිමිත්තක් තියෙන්නේ මම කෙනෙක් ඉන්නවා නම් බලාපොරොත්තුවක් අනිනිමිති ඊළඟට පැතුම් නැහැ. අන්න අසංකත තත්ත්වයට තමයි ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගැනීමක් කරනවා. අසංකතයි. එනම් ශුන්‍යත හේතෝ විමුක්තිය, අනිනිමිති හේතෝ විමුක්තිය, අප්‍රණිත හේතෝ විමුක්තිය තමා මතු කර ගන්නවා තමාගේ සම්බුද්ධිය තුළින් තමාට ගෝචර වෙන විදිහට. මම මුලින් සඳහන් කළා එක එක්කෙනාට ගෝචර දේ තවත් කෙනෙකුට ගෝචර දේ තවත් කෙනෙකුට ගෝචර නැහැ. ඒක තමයි ඇති. දුහාඳුරෝ පහාරාද අසුරයට දේශනා කරන්නේ ඒක. ගංගාවල් උපමා කරලා මගෙත් මේ ශාසනයේ ඉන්න එක එක ශක්ති ගුණ කියන අය. එක එක ආකාරයෙන් දක්ෂකම් පවත්වන අය. මෙතනත් තියෙන්නේ වගේ. එක එක කුසලතා සංසාරේ ආපු ඒ ශක්ති ගුණ සාපේක්ෂ අන්න සක්කාය කියන්නේ. දැන් මේ සක්කාය කියන්නේ දැන් Taman දැක්කා මේ සක්කාය කියන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු. දැන් දිට්ඨි කියන්නේ මේක තමයි. දැන් ඒක නෑ එකෙන් බැහැර වුණා. සක්කාය දිට්ඨියෙන් බැහැර වෙලා තමයි අසංකත තත්ත්වයටපත් වෙන්නේ. විචිකිච්ඡාව මොන ආකාරයෙන් මොන හැඩතලයකින් නේද දන්නේ. Tamanට ඒක තමාගේම බුද්ධිය තුළින් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් මෙතෙක්කල් සීලබ්බස පරාමාස වැරදි වෘත සමාදන් වුණා. අපි යදුණා බලාපොරොත්තුවක් එක එක ආකාරයෙන් බලාපොරොත්තු සහිත දර්ශනයක් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ලෝකයෙන් ඈතර වෙන දර්ශනයක්. ලෝකයෙන් කිසිම ලාභ අපේක්ෂාවක් කිසිම ප්‍රශංසාවක් අපේක්ෂා කරන්නේ එතන තියෙනවා සම්මා ආජීවය. මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ආජීව තුල තමයි. දැන් තමන් ඒක තමාගේම සම්බුද්ධිය තුලින් මතු කරගන්න ශක්තිය මතු කරගත්තා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා ධම්මෝ හවි රක්කති ධර්මචාර. මොකද තමාගේම සම්බුද්ධිය තුළින් මේ සැපය මතු කරගෙන ඒ සම්මත ලෝකේ කරන කියන හැම ක්‍රියාකාරකමක්ම තමාගේම ප්‍රඥාව තුළින් එන දේවල් වලට මූණ දෙනවා. ඉන්ද්‍ර කීලයක් වගේ තමාගේ ඥානවන්තකම තමන් ඇති කරගෙන නැනස කියන එක පාදාගෙන නැනස තියෙනවා නේද? නැනස නැත්තම් වැඩක්.
නැනස තුලින් තමයි ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්. ඥානවන්තව හිතන්න ඕන. එහෙම හිතනකොට තමයි තමන්ට තමන්ගේ අඩුපාඩුකම් දුරට දකින්න පුළුවන්. දැන් එනක් කාටද ඇඟිලි කරන්න? තමන්. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. නේද? මෙන්න මේ දේ තමන් අවබෝධ කරගෙන තමන්ගේ සැපයේ භුක්ති විඳින්නේ ලෝකයක් එක්ක සම්බන්ධකම් පවත්වනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ ප්‍රදේශනා කළේ. තමන් මේ බෝර සසරෙන් එතර වෙන පළවෙනි කඩේම පසු කරා වෙනවා. මොකද්ද පළවෙනි කඩේ? සෝවාන් මාර්ගඵල ලබා ගන්න. කාම ඡන්දේ කියන එක බැහැර කළා. මොකද බාහිරේ මේ තියෙන සියලුම දේවල් తాවකාලිකයි කියලා Tamanට අවබෝධ වෙනවා. මේ සියලු දේවල් ජලයෙන් විනාශ වෙන්නේ නැද්ද? ගින්නෙන් විනාශ වෙන්නේ නැද්ද? සොරුන්ට ගන්න බැරිද? රජුන්ට ගන්න බැරිද? පුළුවන්. රාජසංකතයි. නමුත් තමාගෙන සම්බුද්ධිය තුළින් තමන් අවබෝධ කරගත්ත මේ සැපය කිසිම කෙනෙකුට විනාශ කරන්න පුළුවන්? ජලයෙන් විනාශ වෙනවද? ගින්නෙන් විනාශ වෙනවද? රජුන්ට ගන්න බෑ, සොරුන්ට ගන්න බෑ. ඒ සැපය සදාකාලිකයි. කවුරු තමන්ව බැහැර කළා සියලු දේවල් තමන්ව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් තමන්ගේ ළඟ තියෙන මේ සදාකාලික සැපය තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට තමන්ගේ කියනවා. තමන්ගේ සැපේ භුක්ති විඳින්නේ කවුරු මොනවා කිව්වත් මොන දේ කළා තමන් මෙතෙන්ට බොරු කරගන්න බෑ. මෙතෙන්ට බොරු කරන්න පුළුවන්. හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න බෑ. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මෙතන නිවෙන්නේ නැතුව තමන් තවත් කෙනෙකුගේ නිවීමක් නිවන් යනවා මෙතන ගින්න අරගෙන මොකද වෙන්නේ? මේ ගින්නයි ඒ ගින්නයි එකතු වුණා මොකද වෙන්නේ? ලැබු ගින්නක් වෙනවා නේ. නෑ එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා. තමාගේ ස්වම් බුද්ධිය තුලින් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ප්‍රායෝගිකව තමාගේ සැපය භුක්ති විඳි තමාට ගෝචර වෙන විදිහ නිවීම මතු කරගන්න. මතු කරගෙන ඒ නිවීම තුලින් අන්න ඉදී ගින්න නිවන්. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ පණිවිඩය. ඒ පණිවිඩේ තමයි අපට බුදුහාමුදුරුවෝ දේශනා කළේ චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය. ඒක ඇස්සේ ප්‍රසිද්ධියක් නැහැ. ඒ මොකද ප්‍රසිද්ධිය වැඩක් නැහැ. අප්‍රසිද්ධියේ Tamante මේ Tamanගේ සැපය විඳින්නේ අහන කෙනාට සොයන කෙනාට පිපාසෙ තියෙන කෙනෙකුට තමයි දියබිඳක් දෙන්න පුළුවන්. බඩගින්න තියෙන කෙනෙකුට තමයි කන්න දෙන්න පුළුවන්. රෝගයක් තියෙන කෙනෙකුට තමයි රෝගකාරී ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් මේ ගෝර සසරේ බය දකින්න ඕන. බය දැකලා මේ ගෝර සසරේ එතරවන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදු පිළිවෙත හැම මොහොතකදීම ජාන්තීන් ඉදුම් හිතුම් සතරේ කියනවා. ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. සම්පජානකාරෝ පබ්බති තමා තුළින්ම මතු කරගන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව අසම්මෝහ සම්පජනි ගෝචර සම්පජනි මේ ආකාරයෙන් කියනවා. සතර සතිපට්ඨාන බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඒවා තමාට පුළුවන් තමා තුළින් මතු කරගන්න. හැබැයි මේ හැම දෙයක්ම පින්වතුනි ප්‍රඥාප්ති කියන මතක තබා ගන්න. මොනවද? ප්‍රඥා. දැන් මම මේ උපාසකම්මට නමක් දාලා තියෙන්නේ මොකටද? අඳුන ගන්න. දැන් ඔය ගෝචර සම්පජනේ
අසංගූ සම්පදනේ එක එක දාලා තියෙන බුදුහාමුදුරුවෝ අඳුනගන්න. ඒ සියලු දේවල් අතහැරෙනවා. තමාගේ මේ බුද්ධිය තුළින් මේ නිවීම මතු කරගත්තා නම් අර කෝබිය සියල්ලක්ම අතහැරෙනවා. අතහරින්න ඕනේ. ගඟෙන් එතර වුණා නම් ඔරුවෙන් ඔරුව නැවතත් කරේ තියාගෙන යනවද? නෑ. එහෙනම් ඔරුව දාලා යනවා ඒ වගේ අත්හැරෙනවා කියන්නේ. සම්මත ලෝකේ මේ ගිහි ඇත්තන්ටත් එහෙම විසාකාව කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ මේ ගම්භීර ධර්මයේ දේශනා කරනකොට සෝවාන් මාර්ගඵල ලැබුවා. මහා සම්පති කියන්නේ කවුද? මහා සම්පති අමති කියන්නේ හොඳ ඇමති කෙනෙක්. හොඳ පුණ්‍ය සත්‍ය තිබුණ කෙනෙක්. කොසල් රජුගේ යුද්ධයක් ඒක ප්‍රාන්තික. මේ යුද්ධය සමනය කරන්න හමුදාවක් සමග අමාත්‍යගොල්ලෝ 9 දෙනෙක් යවනවා. එක්කෙනෙකුටවත් බැරි වුණා මේ යුද්ධය සමනය කරන්න. මහා සම්පති ඇමති සේනාවත් සමග මේ යුද්ධය කරන තැනට ගිහිල්ලා ඒ පාර්ශවයත් එක්ක කතා කරලා කිසිම කෙනෙකුගේ ජීවිතයක් හානි කරන්නේ නැති කිසිම කෙනෙකුට වචනකින්වත් හිංසාවක් කරන්නේ නැති සාකච්ඡා මාර්ගයෙන් මේ යුද්ධයක් කිරීමෙන් වෙන විපාක පෙන්නලා දීලා යුද්ධ සමනය කළා. කොසල් රජුරෝ මාස 3ක් මෙයාට රජකම දුන්නා. බලන්න කොච්චර දක්ෂද කියලා. හැබැයි එක පැත්තකින් යා ටික අඩුවක් තිබුණා. මේ හැම දිනාටම එහෙම තමයි. මොන දෙයකින් හරි එක්කෙනෙක් අඩුයි. ඔය ශික්ෂාපද 10ක් තියෙනවනේ නේද? අකුසල් 10ක් තියෙනවනේ. ඒ අකුසල් 10න් එකකින් හරි අඩුයි. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අඩුවක් එක්කයි අපි යන්නේ. සම්පූර්ණ වෙච්ච කෙනෙක් නෑ. ඒ නිසා අපි හැමතිස්සෙම හිතන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ පාද මූලය තුල අපි දූවිල්ලක් තරම්වත් නෑ. අපි තාම සොයමින් යන ගමන. අපි තාම විමර්ශනය කරමින් යන ගමන. එහෙම අපි ඒ සීමාව තුල ඉඳගෙන මොකද අපි හිතේ මාන්නයක් ඇති කරගත්තා. මොකද සංයෝජන ධර්මයේ වල අන්තිමේ මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග, පටිඝය, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච විද්‍යාව. අන්න බලන්න මිම්මා තියෙන තාක්කල් උද්දච්චකමක් තියෙනවා. තවත් කෙනෙකුට යට වෙන්න කැමති නැහැ. තමාගේ මතය තමයි ඉස්පතු කරන්න ඕන. තමා තමයි හරි. හොඳ හෝ නරක. ඔන්න ඔතන තමයි හිර කරන්නේ මායя. ඔය තනින් තමන් බැහැර වුණා. ආධ්‍යාත්මික ශක්තිය මේ අවබෝධය තමන්ගේ බුද්ධිය තුලින් ලබන්න ගොයම් කරලා අස්වැන්න වැඩි වෙන්න මොකද වෙන්නේ පිටුතුනි? නම්ම සීල වෙනවා. කිරි වැඩි වෙන්න. බොල් වී කරලා කොහොමද? කෙලින් යනවා නේද? එහෙනම් අපි බොල් වී කරලක් වෙන්න හොඳ නැහැ. අපේ හිතේ මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න අපි කවුද? අපි කොතනද ඉන්නේ? අපි හිතන දේ කොච්චර දුරට යහපත්ද? අපි හැසිරෙන ආකාරය කොච්චර දුරට යහපත්ද? අපි කරන වචන කොච්චර දුරට යහපත්ද? නැවතත් විමර්ශනය කරලා තමාගේ සම්බුද්ධිය තුළින් තමන්ගේ දුර්වලකම් අඳුනගෙන තමන් නිවීම මතු කරගෙන අන් අයත් එක්ක ඒ නිවීම තුළින් තමන්ගේ සම්බන්ධකම් පවත්වනවා නම් අෂ්ටලෝක ධර්මීය කම්පා වෙන්නේ නැහැ. අකම්පනීයයි. ඉන්ද්‍ර කීලයක් වගේ. රෝගකාරකයන් මතුවෙන්නේ නැහැ. රෝගකාරකයන් 90ක් අද්දුටුවයි සත්‍යයයි සමනය කරගන්න පුළුවන්. අද්දුටුවයි සත්‍යයයි.
ඒ නිසා අවශ්‍ය වෙන්නේ තමන්ගේ කෙලෙස් තබන බීවි චිත්ත ඒකාග්‍රතාවය තමයි. සිත විසිරෙනවා නම්, සිත හැමතිස්සෙම කම්පණය වෙනවා නම් තමන් ඉන්නේ වැරදි පැත්ත කියලා තමන්ට දැනෙනවා. ඒ නිසා තමාගේ ගැළවීම තමන් ළඟයි. තමාගේ ළඟ තියෙන සැපය තමා ළඟයි. ඒ සැපය තමන් මතු කරගන්න. මේ දහම් බිඳ අමාවස්යක් වේ. සසර බය දකිනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ සෙනෙහි බදාල සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හේතු වාසනා වේවා. හොඳයි පින්වතුනි, වාර්ෂිකව කරන ධර්ම දේශනාව විශේෂයෙන් මේ පින්කමේ දායකත්වයේ දරන්න අපේ පින්වත් ඩයස් යාපා පින්වත් මැතිණිය, අපි දන්නවා ඒ උපාසක මාතාව බොහොම ධර්මයට ලැබි දහම් පිපාසී කියන ශාසන කාමී, ශික්ෂා කාමී, සීලවන්ත, ගුණවන්ත උත්තමාවිය. එතුමියගේ එකම අරමුණ තමයි එස් රත්නායක මේ දෙපළගේ අරමුණ තමයි සසර දුකින් අත මිදී උතුම් චතුරාර්ය සත්‍ය නිර්වාණ සුවය ළඟා කර ගැනීමට එක අරමුණක්. අනිත් එක තමයි දෙපාර්ශ්වයේම මේ ගිය දෙමව්පියන්, සහෝදරයන් ඇතුළු තමන්ගේ වර්ග පරම්පරාවේ නීති ඥාතීන් පින් අනුමෝදන් කිරීම. අනිත් එක තමයි විහාරස්ථානයේ වැඩ සිටින නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට විශේෂයෙන් දේශනය කරන දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම. අනිත් එක තමයි විදේශගතව සිටින රොෂාන් පුතුගේ සියලු යහපත් ක්‍රියාකාරකම් අභිලාෂයන් එලෙසින්ම ඉෂ්ට කරගන්නට මේ කරන උදාාරතර මා හැඟි කුසල සම්භාරේ මෙලවදීම මහත්ඵල මහානිසංසයක් වෙලා ඒ සියලු දේවල් සියල්ලම සාර්ථක කරගන්නත්, ඒ වගේම මදු දියණියටත්, කසුන් පුතුණුවන්ටත්, සියලු ඥාතීන්ටත්, හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කිරීමත් මෙම උතුම් පින්කමේ එකම අරමුණයි. ඒ නිසා මේ පින්වත් මහත්මියගේ ඒ සඳහන් කළ සියලු යහපත් අරමුණු අභිලාෂයන් සාර්ථක වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදු පිළිවෙත තුලින් කාමච්ඡන්ද, ව්‍යාපාද, දීන මිද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහ යටපත් කරලා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස සංයෝජන ධර්ම තුන ෂේ කරලා සතර අපායට නොවැටි උතුම් නිවන සාක්ෂාත් කරගන්න මේ පිළින් භාග්‍යමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ විදේශගත සිටින රොෂාන් පුතුණුවන්ට ඔහුගේ සියලු යහපත් අභිලාෂයන් මුදුන්පත් කරගෙන බොහොම හොඳට කායික සුවතාවෙන්, මානසික සුවතාවෙන් නිරෝගීකම ලබාගෙන තව තවත් මේ උදාර කුසල් දහම් සිද්ධ කරමින් තමන් ඇසුරු මිසුරු කරන තමන්ගේ ආයතනයේ ඒ නිලධාරීතුමන්ලා, සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන තමන්ගේ ජීවිතේ හොඳට ධර්මානුකූල ගොඩනගා ගන්න භාග්‍ය උදා කරගන්න ශක්තිය මතු වේවා. බදු දියණියටත්, කසුන් බෑණනුවන්ටත්,
සියලු ඥාතීන් මේ කුසල සම්භාරයේ ආනිසංසයෙන් ඒ හැම දිනාටම සෙත සාන්ති සැලසේවා, කායික සුවතාවේ, මානසික සුවතාවේ, නිරෝගීකම ලැබේවා. විශේෂයෙන් අපගේ ඩයස් යාපා මැතිණිය කරන ඒ ශාසනික කටයුතු තව තවත් බොහොම හොඳට සිද්ධ කරන්න, ශික්ෂාකාමීව තමන්ගේ සම්බුද්ධිය තුළින් මේ ගෝර සසරින් එතරවන උතුම් බුදු පිළිවෙත හැම මොහොතකදීම නිරතුරුවම සීමා රහිතව අනුගමනය කරමින් මේ විමුක්තිය තමා තුළින් මතු කරගන්න ශක්තිමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්වත් පිරිස වගේ අද මේ පින්කමට සම්බන්ධ වුණා සදේවුලකට අධිපති සක්‍රදේව වහන්සේ, ප්‍රමුඛ දසරාඩ විරූපාක්ෂ වෛස්තර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා, සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්මයන් වහන්සේලා, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අටමස්ථාන 12 සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වගේම සියලු බෝධිසම්භාරපුර දෙවි දේවතාවුන් වහන්සේලා, වෘක්ත දේවතාවුන් වහන්සේලා, භූමාතු දේවතාවුන් වහන්සේලා, මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථානය කරන රංගවල දෙවි දේවතාවුන් වහන්සේ ඇතුළු, කළුබණ්ඩාර දේවතාවුන් වහන්සේ ඇතුළු මේ බෝධි මණ්ඩලයේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබොණ්ඩ ගම්බාර සිද්ධපත්තිනි ශ්‍රියාකාන්ත මහා ලක්ෂ්මී වල්ලියම්ම භද්‍රකාලි මෑණියන් වහන්සේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, ඔබ හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට, බ්‍රහ්ම රාජයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා, දිව්‍ය යසීතුරු බ්‍රහ්ම යසීතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහමහා නිවනින් සැනසීම ලබා ගන්නට මේ ධර්ම දානමය පින්කමත් අට පරික්කාර, ඒ වගේම සෙසු පරිස්කාර, දහම් පඳුරු, දහත් ගිලම්පස ආදී සියලු දේවල් සිද්ධ කරලා කරගත් සියලු කුසල සම්භාරයන් අනුමෝදන් වීමෙන් වහන්සේලාගේ දිව්‍ය ආශීර්වාද බ්‍රහ්මයාතුරු වර්ධනයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා, දිව්‍ය ආශීර්වාද වර්ධනය කර ගනිත්වා කියලා සාදුකාරය දීලා පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශත්ථාජ මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් අපේ ඩයස් යාපා මැතිණියගේ ඥාති පාර්ශවයේ සියලු මීගේ ඥාතීන්ට, ඒ වගේම මේ උවැසියන් නමින් මේ පරම සියලු මීගේ ඥාතීන්ට මේ පුණ්‍ය භූමියේ මෙම අනුකුත් පූජනීය ස්ථානයේ ශාසනික කටයුතු සිද්ධ කර අපවත් වී වදාළ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමියේ අනුකුත් පූජනීය ස්ථානයෙහි දායකත්වයේ දරමින් මේ පරම සතර පේරුවේ දායකකාරක ආදීන්ට, රටදැය වෙනුවෙන් සේවය කළ දිව්‍යදුවා වූ රණවිරුවන්ට, සුනාමි ව්‍යසනයෙන්, ජල ගැලීම් වලින්, නොඑක් ආපදා වලින් මිය පරලෝ සියලු මීගේ ඥාතීන්ට, ඔබ අප මෙන්ම සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලුම මීගේ ඥාතීන් මේ පින් අනුමෝදන් කර ගනිත්වා. අනුමෝදන් වීමෙන් යම් සැප ඇති ස්ථානික උප්පත්ති ලබන සැපේ වඩාත් වර්ධනය කර ගනිත්වා. දුක ඇති ස්ථානික උප්පත්ති දුකින් අත මිදේවා, සැපතටපත් වෙත්වා. කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගන්න මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, අපේ ධර්ම ශ්‍රවණය කරපු අපේ ඩයස් යාපා පින්වත් මැතිණියට, විශේෂයෙන් මේ විදේශ රට සිටිනා රොෂාන් පුතුණුවන්ට, ඒ වගේම පින්වත් දියණිය වන මදු දියණියට, බෑණුවන් වන කසුන් පුතුණුවන්ට, ඒ වගේම තමන් ස්වාම පුරුෂයා ඇතුළු හැම දිනාටම මේ හැම දිනාටමත් උතුම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ බලයෙන් සත සාන්ති සැලසේවා. තමන් සම්මත ලෝකයේ කරන කින රැකී ආරක්ෂා කටයුතු, වෙලහෙළ දාම් කටයුතු, ගොවි තැන්පත් කටයුතු ඒව සම ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා.
රෝගකාරකයන්ට ගොදුරු වෙලා පිරිසින්න ඕන නම් හැම දිනාටම මේ උතුම් කුසල සම්භාරේ ආනිසංස ආනුභාවික ගුණබෙලෙන් ඒ රෝගකාරී තත්ත්වයන්ට බැහැර වෙලා නිරෝගීකම ලබා ගන්න කරන කියන බෙහෙත්තේ දිව්‍ය ගුණඵල හා සමාන ගුණඵල ලැබේවා උතුම් යහපත සාන්ති සැලසේවා විශේෂයෙන් මේ දවස්වල අපේ නායක හාමුදුරන් වහන්සේ ගිලන්ම සිටින අසනීප වෙලා හදිසි අනුතුරකට භාජනයලා ඒ වගේම පින්වත් අපේ නායක මහින්පාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ අසනීප තත්ත්වයේ සිටින්නේ ඒ මෑණියන් වහන්සේට මෙවැනි හොඳ උදාරතර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් කුලදරුවෙක් හැටියට ශාසනයට පැවිදි කරලා මේ ශාසන මෙහෙවර සිද්ධ කරන අපගේ නායක මහින්පාණන් වහන්සේ මේ ශාසනයට පූජා කරපු ආනිසංසය ඒ මෑණියන් වහන්සේගේ කාන්ත වශයෙන්ම හේතු වාසනා වෙන්න ඕන ඒ මෑණියන් වහන්සේට උතුම් බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ බලයෙන් සත සාන්ති සැලසෙන්න ඕන ඇයට බොහොම සතුටෙන් ඇයගේ ඉරියව් පවත්වන්න හැම මොහොතකදීම තුරුණුවන්ගේ ආශිර්වාද පින් අනුමෝදන දෙවියන්ගේ ආරක්ෂාව අල්ම බැල්ම පිහිට මෑණියන් වහන්සේට ලැබෙන්නේ කියලා සාදුකාරයක් දෙන්න ඒ වාගේම පින්වත් අපගේ ඥානේශ්වර නායක මහින්පාණන් වහන්සේ මේ මොහොතේ වගේම අපේ බස්නාගල සමිත රතන පණ්ඩිත හාමුදුරන් වහන්සේ ගිලන් වෙලා සිටින් ඒ හාමුදුරන් වහන්සේටත් ඒ වගේ පොඩි හාමුදුරන් වහන්සේ ධර්මරත්න පොඩි හාමුදුරන් වහන්සේ කරපුටගල ගුණරත්න අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු අපට අපේ සිව්පසෙන් අපට උපස්ථාන කරනව මේ පන්සලේ සියලු නඩත්තු කටයුතු සිද්ධ කරන ප්‍රධාන විදිහට හර්ධ සාක්ෂිතිකව බොහොම හොඳට තමන්ගේ හිතින් කයින් වචනෙන් ශ්‍රමයෙන් හැම ආකාරයෙන්ම තමන්ගේ මේ යහපත් පැත්ත වර්ධනය කරගන්න උත්සාහ ගන්න විශේෂයෙන් අපේ හැරල් මහත්මයා ඒ වගේම කළු මහත්මයා ඒ වගේම සරත් මහත්මයා ජයසේන මහත්මයා ඒ ආකාරයෙන් අපට නම් සඳහන් කළ නොකළ හැම ආකාරයෙන්ම අපට දන් පැන් දෙන සියලුම දෙනාට මේ උදාාරතර කුසල සම්භාරේ හේතු වාසනා වේවා ඔබ හැම දිනාටම මේ සියලු උතුම් කුසල සම්භාරේ ආනිසංසයෙන් මේ ඝෝර සසරෙන් ඈතරවන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදී හේතු වාසනා වේවා අවසාන වශයෙන් දෙවියන්ට මේ ඥාතීන්ට ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමේෂණී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි අභිවාදන සීලෙච්ච නිච්ඡං වච්ඡාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මේක තමයි ප්‍රධානම. මම මේකට මම සාදුකාරයි. මම දේශනා කරන ධර්මයට මම සාදුකාරයි.